අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ 9 ශ්‍රේණිය විද්‍යාවට අදාළව 3 වෙනි වාරයේ ඒකකයක් වන 14 වෙනි ඒකකය තරංග පරාවර්තනය හා වර්තනය කියන මාතෘකාව යටතේ එන පළවෙනි අනුමාතෘකාව. ඒ තමයි ආලෝක පරාවර්තනය. ආලෝක පරාවර්තනය ගැන 9 ශ්‍රේණියේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා එහෙනම් අද අපි බලමු. මම එහෙනම් මුලින්ම ඔයගොල්ලන්ට කතාවක් කියන්නම්කෝ. මේ ඉන්නේ සෑම්. සෑම්ගේ යාළුවෙක් ඉන්නවා. එයා තමයි ටොම්. මේ දෙන්න එකතු වෙලා පොඩි විනෝදි සවාරියක් ගිහිල්ලා තමයි ඉන්නේ. මෙහෙම ඉන්නකොට අඳුර වැටෙනවා. අඳුරට විසඳුමක් විදියට ටොම් ස්පොට් ලයිට් එකක් ආධාරයෙන් එයාලා ඉන්න ඉවුරට මේ රූපේ පේන විදියට ආලෝකේ යොදා ගන්නවා. ඔන්න දෙන්නත් එක්ක පොඩ්ඩක් සතුටු සාමීචයේ දෙන්න තමයි හදන්නේ. හැබැයි දෙන්නත් එක්ක කතාව පටන් ගන්න හදනකොටම මේගොල්ලෝ හිටපු තැනට ආලෝකයේ වැටිච්ච එක නැති වෙලා යනවා. මොකද කියලා බලනකොට වෙලා තියෙන්නේ ස්පොට් ලයිට් එකේ ඇනේ බුරුල් වෙලා අර ආලෝක කදම්බේ යාලා ඉන්න තැනට යොමු වෙනව වෙනුවට ඉවුර පහලට තමයි වදින්නේ. දැන් ඔන්න සෑම් කල්පනා කරා මොකද්ද කරන්න පුළුවන් කියලා. සෑම්ට කිසිම අදහසක් නැහැ ඒ ගැන. ඒ ටොම් නම් වැඩේ අතාරින්නේ නෑ වගේ. ටොම් කල්පනා කරා. කල්පනා කරද්දි ටොම්ට හොඳ අදහසක් ආවා. මේ අදහස සෑම් එක්ක එකතු වෙලා මොන විදිහටද ක්‍රියාත්මක කරන්න කියලා බලමුකෝ. ඔන්න ඒ අදහස ක්‍රියාත්මක කරන්න යාළුවෝ දෙන්න ගියා. ටික වෙලාවකට පස්සේ ලොකු තල දර්පණයක් එහෙම නැත්නම් කණ්ණාඩියක් අර ආලෝක කදම්බේ වැටෙන තැනට ගෙනල්ලා තියෙනවා. ඒත් සෑම් කියනවා වැඩේ තාම හරි නෑනේ කියලා. ටොම් කියනවා තාම වැඩේ ඉවර නෑ කියලා. සෑම් බලාගෙන ඉඳද්දි ටොම් තවත් විශාල තල දර්පණයක් ගෙනල්ලා උඩින් තියෙන ආලෝකයේ පරාවර්තනය වෙලා තමන් ඉන්න තැනට වැටෙන්න සලස්ව ගන්නවා. ඕගොල්ලොත් මේ වගේ වැඩ සාමාන්‍ය ජීවිතේදී කරලා ඇති නේද? ඔව් මමත් කරලා තියෙනවා පුංචි කාලේ. කාක්කෝ එලවන්න කණ්ණාඩියෙන් ආලෝකය අල්ලලා හැම. එහෙනම් අපි බලමු ආලෝක පරාවර්තනය ගැන විද්‍යාත්මක පදනම මොන වගේද කියලා. 9 ශ්‍රේණියේදී අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රැක්ටිකල් ගොඩාක් කතා කරන්න තියෙනවා. ඒ සියල්ලමත් එක්ක අපි පාඩම ඉදිරියට යමු එහෙනම්. එහෙනම් දැන් ඔයාලා දැක්කනේ සෑම් සහ ටොම් එකතු වෙලා ආලෝක පරාවර්තනය යොදාගත්ත හැටි. අපි බලමු ආලෝක පරාවර්තනය කියන්නේ මොකක්ද කියලා. යම් මාධ්‍යයක් තුලින් ගමන් කරන ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක් මත පතිත වෙලා ආපසු හැරිලා ඒ මාධ්‍ය තුලින්ම ගමන් කරන එකට තමයි අපි ආලෝක පරාවර්තනය කියලා කියන්නේ. මේ ආලෝක පරාවර්තනය අපි විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සිද්ධ වෙන ආකාරය 9 ශ්‍රේණියේ විද්‍යාව තුලින් ඉගෙන ගන්නවා. දැන් අපි බලමු මොනවද ඒ ක්‍රියාකාරකම් කියලා. මුලින්ම අපිට තියෙනවා තල දර්පණයක් මගින් සිදුවෙන ආලෝක පරාවර්තනය ගැන කතා කරන්න. ඒ සඳහා මේ විදිහට තල දර්පණයක්, ලේසර් ටෝච් එකක්, සුදු කඩදාසියක් ඕගොල්ලන්ට තියෙනවා නම් දැම්ම ටිකක් ලං කරගත්තොත් ඕගොල්ලන්ට මේ කියන පරේෂණය එහෙම නැත්නම් ක්‍රියාකාරකම මාත් එක්කම කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි බලමු මේ ක්‍රියාකාරකම මොන විදිහටද සිද්ධ කරන්න පුළුවන් කියලා. මුලින්ම සුදු කඩදාසිය මත මේ විදිහට සරල ධාරයක් එහෙම නැත්නම් අඩිරූලක් ආධාරයෙන් සරල රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ සරල රේඛාව මත සමපාත වෙන විදිහට තල දර්පණයක් මේ රූපේ දැක්වෙන ආකාරයට තියාගන්න. තියාගෙන ඔයාලටත් පුළුවන් ලේසර් ටෝච් එකක් ආධාරයෙන් මේ වගේ ආලෝක කිරණයක් මේ තල දර්පණයේ වෙත යොමු කරන්න. යොමු කළා තමන්ගේ පැන්සල ආධාරයෙන් ඒ ආලෝක කිරණ වැටෙන විදියත් පරාවර්තනීය විනියත් ඇඳ ගන්නවා. ඇඳගෙන ඉවර වෙලා කෝණමානයක් ආධාරයෙන් හරියටම අර සරල රේඛාවට
අංශක 90ක ලම්බකයක් නිර්මාණය කරගන්න. ඒ ලම්බකයේ ඉඳලා අර පතන කිරණයටයි පරාවර්තන කිරණයටයි දෙපසට හැදෙන කෝණ දෙක මැනලා බලපුවාම සමාන අගයන් ගන්නවා බලා ගන්න පුළුවන්. එහෙනම් මෙතනදි සිද්ධ වුණේ ඔය කියපු විදිහට තල දර්පණයක් ආධාරයෙන් සිද්ධ වුණ ආලෝක පරාවර්තනය. එහෙනම් දැන් අපි බලමු තල දර්පණයක් ආධාරයෙන් ආලෝක පරාවර්තනය සඳහා කරන්න පුළුවන් තවත් ක්‍රියාකාරකම්. මුලින්ම මේ විදිහට සුදු කඩදාසියක සරල රේඛාවක් අපි ඇඳ ගන්නවා. ඊපස්සේ ඒ සරල රේඛාව මත හරියටම සමපාත වෙන විදිහට අර කලින් ක්‍රියාකාරකමේදී වගේම තල දර්පණයක් මේ ආකාරයෙන් ඒ සරල රේඛාව මත තියාගන්න. ඉන්පස්සේ මේ සරල රේඛාවට ලම්බකයක් නිර්මාණය කරගන්න. ඒ සඳහා අපිට කෝණමානයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ විදිහට ලම්බකය නිර්මාණය කරගෙන ලම්බකයෙන් දෙපස අපි නිර්මාණය කරගන්නවා දෙපසින් එක් පසක. නිර්මාණය කරගන්නවා අංශක 30ක විතර කෝණයක්. ඒ කෝණයට අදාළ රේඛාව ටිකක් දිගට දික් කරනවා. දික් කරලා ඉවර වෙලා අපි මෙන්න මේ විදිහට ඒ කෝණය සටහන් කරලා ඒ රේඛාවේ මෙන්න මේ විදිහට අල්පෙනෙති දෙකක් ටිකක් ඈතින් රඳවනවා. ඈතින් රඳවලා ඉන්පස්සේ අපි ආපහු අර කලින් විදිහටම තල දර්පණය අර සරල රේඛාව මත තියාගන්න. ඒ විදිහට තියාගෙන මේ තල දර්පණය තුලින් අර අපි කලින් සිටවගත්ත අල්පෙනෙති දෙක දිහා බලන්න. දැන් හොඳින් නිරීක්ෂණය කරන්න. දැන් අපිට තල දර්පණය තුලින් අර අල්පෙනෙති දෙක පේනවා. මේ පේන අවස්ථාවේදී ඒ අල්පෙනෙති දෙක හරියටම ඒකරේඛීය වෙන අවස්ථාව අපි තෝරගන්න ඕනේ. ඒ සඳහා අපේ ඇහැ එහාට මෙහාට කරලා හොඳින් නිරීක්ෂණය කරන එක වැදගත් වෙනවා. දැන් මං හිතනවා මං කියන දේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මේ විදිහට තල දර්පණය තුලින් පේන අල්පෙනෙති දෙක සමග ඒක රේඛීයව සමපාත වෙන විදිහට අපි මේ අපේ සුදු කඩදාසිය මත තවත් අල්පෙනෙති දෙකක් මේ විදිහට සිටව ගන්න. දැන් බලන්න මේ අල්පෙනෙති දෙක, ඒ කියන්නේ අපි එළියෙන් හිටවපු අල්පෙනෙති දෙක තල දර්පණය තුලින් පේන අල්පෙනෙති දෙක සමග ඒක රේඛීයව පිහිටන පරිදි තමයි මේ ආකාරයට සිටවගෙන තියෙන්නේ. හරි. දැන් එහෙනම් අපිට අපේ ක්‍රියාකාරකමෙන් භාගයක්ම ඉවරයි. දැන් තියෙන්නේ අපිට අල්පෙනිති ඉවත් කරලා ඒ තැන් සටහන් කරගන්න එක. නම් සටහන් කරගෙන ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ සටහන් කරගත්ත ලක්ෂ හරහා රේඛාව නිර්මාණය කරගන්න එක. නිර්මාණය කරගත්තට පස්සේ කෝණමානය ආධාරයෙන් බලනකොට අපිට දැක ගන්න පුළුවන් කෝණ දෙකම සමාන බව. කලින් සිදු කරපු ක්‍රියාකාරකම් දෙකේදීම තල දර්පණයක සිදුවන ආලෝක පරාවර්තනයේදී අපිට ලැබෙන මෙන්න මේ විදිහේ රූප සටහනක්. එහෙනම් එතනින් අපිට පතන කිරණයක් පරාවර්තන කිරණයක් නම් ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. අපේ අධ්‍යයනයේ පහසුව සඳහා පතන කිරණය පතිත වූ ලක්ෂය පතන ලක්ෂයේ විදිහටත් එතෙන්ට නිර්මාණය කරපු ලම්බකය අභිලම්බයේ විදිහටත් අපි හඳුන්වනවා. එහිදී පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය පතන කෝණයේ විදිහටත් පරාවර්තන කිරණයත් අභිලම්බයත් අතර කෝණය පරාවර්තන කිරණයත් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ කියන ආලෝක පරාවර්තනයේදී භාවිතා කරන නියම දෙකක් පිළිබඳව අපිට දැනගන්න තියෙනවා. ඒ නියම දෙක මොකක්ද කියලා දැන් අපි ඉගෙන ගමු. එහෙනම් බලමු පරාවර්තන නියමවලදී පළවෙනි නියමය වෙන්නේ පතන කිරණයත්
පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී අපි නිර්මාණය කරගත් අභිලම්භයත් එකම තලයක පිහිටන බව. දෙවෙනි පරාවර්තන නියමය තමයි පතන කෝණයත් පරාවර්තන කෝණයත් අගයෙන් සමාන බව. මේ දෙකම අපි කලින් කරපු ක්‍රියාකාරකම් දෙක ඔස්සේ තහවුරු කරගත්තා. ඒ නිසා තමයි පතන කෝණයත් පරාවර්තන කෝණයත් සමාන අගයන් ගන්නවයි කියලා ක්‍රියාකාරකම් දෙකේදිම තහවුරු වුණේ. ඒ වගේම කලින් කියපු විදිහට පතන කිරණය පරාවර්තන කිරණය අභිලම්භය එකම තලයක පිහිටන නිසා තමයි මේ සියලුම රූප සටහන එකම කඩදාසියක නිර්මාණය කරගන්න හැකි වුණේ. දැන් එහෙනම් අපිට මේ පාඩමේ ඊළඟට කතා කරන්න තියෙන කොටස තමයි සවිදි පරාවර්තනය හා විසාරී පරාවර්තන. සවිදි පරාවර්තනයේ මෙන්න මේ රූප සටහනේ දැක්වෙන ආකාරයට සරල රේඛීයව ආලෝක කිරණ විහිදීමක් විදියට දක්වන්න පුළුවන්. හැබැයි විසාරී පරාවර්තනයේදී මේ පෘෂ්ඨය දිලිසීමකට ලක් වෙනවා. එහිදී ආලෝක කිරණ සරල රේඛීයව එකම දිශාවකට යනවා වෙනුවට විවිධ දිශාවන්ට ගමන් කිරීම හේතුවෙන් තමයි මේ ආකාරයට පෘෂ්ඨය මත දිලිසීමක් නිරූපණය වෙන්නේ. එහෙනම් අපි බලමු මේ සවිදි පරාවර්තනය සහ විසාරී පරාවර්තනය අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. ඒ වෙනස්කම් අපි වගුවක් ඔස්සේ මේ විදිහට ඔබට ඉදිරිපත් කරනවා. එහෙනම් මුලින්ම බලමු සවිදි පරාවර්තනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. සුමට පෘෂ්ඨයක සිදුවන පරාවර්තනය තමයි සවිදි පරාවර්තනයේ විදිහට හඳුන්වන්නේ. එහිදී සමාන්තර ආලෝක කිරණ මේ රූප සටහනේ දැක්වෙන ආකාරයටම සමාන්තර ආකාරයෙන්ම පරාවර්තනය වෙනවා. නමුත් විසාරී පරාවර්තනය සිද්ධ වෙන්නේ රළු පෘෂ්ඨවල. මේ රළු පෘෂ්ඨයක් මත පතනය වෙන සමාන්තර ආලෝක කිරණ විවිධ දිශා ඔස්සේ පරාවර්තනය වෙනවා. සවිදි පරාවර්තනයේ යෙදීමකට උදාහරණයක් විදිහට අපි දැන් කලින් කතා කරපු තල දර්පණය මගින් සිදුවන ආලෝක පරාවර්තනය අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔගොල්ලෝ දැකලා ඇති විවිධ සංදර්ශනවලදී විචිත්‍ර ආලෝක රටා මවනවා. ඒ සඳහා යොදාගන්නෙත් මේ කියන සවිදි පරාවර්තනයම තමයි. විසාරී පරාවර්තනයේ ප්‍රයෝජන වන අවස්ථා තමයි අපිට පොතක් කියවනකොට ඒ පොතේ අකුරු සෑම දිශාවකින්ම නිරීක්ෂණය වෙන්නේ මෙන්න මේ කියන විසාරී පරාවර්තනය නිසා. ඒ වගේම පරිසරයේ තියෙන වස්තුන් අපි නිරීක්ෂණය කරගන්නෙත් මේ සූර්යාලෝකය ඒ වස්තුන් මතට වැටිලා ඒවා සෑම දිශාවකින්ම පෙනීම සිද්ධ වෙන නිසා. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති සවිදි පරාවර්තනය සහ විසාරී පරාවර්තනය අතර ඇති වෙනස්කම්. මේවා එදිනෙදා ජීවිතයේදී අපිට බහුලවම හම්බ වෙන අවස්ථා. එහෙනම් මේ සවිදි පරාවර්තනය සහ විසාරී පරාවර්තනයෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ තල දර්පණයක් මගින් ප්‍රතිබිම්බ සෑදෙන ආකාරය දැක්වීමට කිරණ සටහනක් අඳින ආකාරය. එහෙනම් අපි බලමු මේ කිරණ සටහන අඳින්න මොනවාද අපිට අවශ්‍ය කරන්නේ කියලා. ඒ සඳහා පහසුවෙන්ම අඳින්න නම් අපිට කොටු කඩදාසියක් ගන්න පුළුවන් නම් වඩා සුදුසුයි. ඒ වගේම සරල දාරයක් එහෙම නැත්නම් අඩි රූලක් ඊට පස්සේ හොඳින් උල් කරගත්ත පැන්සලක් මේ සඳහා අවශ්‍ය වෙනවා. එහෙනම් අපි බලමු මුලින්ම මේ විදිහේ තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බයක කිරණ සටහන අඳින්න පටන් ගන්නෙ කොහොමද කියලා. එහිදී අපි මුලින්ම මෙන්න මේ කියන විදිහට සරල දාරය උපයෝගී කරගෙන මේ කොටු කඩදාසියේ මැදින් සරල රේඛාවක් ඇඳ ගන්න. ඒ සඳහා මැදින් අදින්න මතක තියාගන්න. මොකද ප්‍රතිබිම්බය නිර්මාණය කරන්න ඕනේ එක පැත්තක වස්තුව තවත් පැත්තක නිසා. ඊළඟට මේ යොදාගන්නේ අපි තල දර්පණයක් නිසා එහි එක පැත්තක් රසදිය ආලේප කරලා තියෙනවා පෙන්වන්න. අපි මේ විදිහට කෙටි ඉරි මගින් මේ රේඛාවේ එක පැත්තක් පාට කරගන්න. එහෙනම් තල දර්පණයේ ඉදිරිපසින් තියෙන ලක්ෂීය වස්තුවක ප්‍රතිබිම්බය තමයි අඳින්නේ. හරි.
එහෙනම් අපි බලමු මොන විදිහටද අපි ලක්ෂීය වස්තුවක් මේ තල දර්පණයේ ඉදිරියේ නිර්මාණය කරගන්නේ කියලා. හොඳින් උල් කරගත්ත පැන්සලකින් මෙන්න මේ කොටුවක මේ විදිහට තිතක් තියාගන්න. කොටුවක කෙලවර. ඒ කියන්නේ හරියටම ඉරි දෙකක් කැපෙන තැන ලක්ෂයක් ලකුණු කරගන්න පුළුවන්. ඒක අපිට නම් කරගන්න පුළුවන් වස්තුව විදිහට. මේ විදිහට නම් කරගත්ත වස්තුවේ ඉඳලා අපි කිරණ සටහන් අඳින්න උපයෝගී කරගන්නවා කිරණ දෙකක්. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ කිරණ අඳින්න අනිවාර්යයෙන්ම සරල ධාරයේ භාවිතා කරන්න ඕනේ. එහෙනම් මේ විදිහට ඔන්න අපි පතන කිරණය නිර්මාණය කරගත්තා. පතන කිරණය නිර්මාණය කරගත්තාම එහි ආලෝක කිරණ ගමන් කරන දිශාව හිසක් මගින් දැක්වීමත් අනිවාර්යයි. ඉන්පස්සේ අපි කරන්න ඕනේ ඊළඟ දේ තමයි මේ පතන ලක්ෂයේදී අභිලම්බයක් නිර්මාණය කරනවා. සාමාන්‍යයෙන් නම් අපිට මේ සඳහා කෝණමානයක් භාවිතා කරන්න උනත් අපි පාවිච්චි කරේ කොටු කඩදාසියක් නිසා පහසුවෙන්ම අර රේඛාවට ලම්බකව අභිලම්බයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ විදිහට නිර්මාණය කරගත් අභිලම්බය අපි නම් කරගන්න ඕනේ. අභිලම්බය නිර්මාණය කරගත්තට පස්සේ පරාවර්තන කෝණය නිර්මාණය කරන්න ඕනේ. පරාවර්තන කෝණය නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි පතන කෝණයට සමාන වෙන විදිහට පරාවර්තන කෝණය නිර්මාණය කරගන්න එක. එතනදිත් අපි කොටු කොලේ ගත්ත නිසා මෙන්න මේ විදිහට කොටු ගණන් කරලා පරාවර්තන කිරණය ඇඳ ගන්න පුළුවන්. නැත්තම් අපිට ඒකට කෝණමානය පාවිච්චි කරන්න වෙනවා. ඒක නිසා තමයි මම මුලින්ම කිව්වේ කොටු කඩදාසියක් ගන්න එක ගොඩක් වාසි සහගතයි කියලා. හරි. ඔන්න කොහොම හරි පරාවර්තන කිරණයත් මේ විදිහට නිර්මාණය කරගත්තා. දැන් මට හිතෙනවා එක කිරණයක් නිර්මාණය කරන ගන්න ආකාරය ඔගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මුලින්ම මම කියවනේ ප්‍රතිබිම්බය සෑදෙන ආකාරය දක්වන්න අවම වශයෙන් කිරණ දෙකක්වත් ඕනි කියලා. දැන් අපි එක පතන කිරණයක් සහ එක පරාවර්තන කිරණයක් නිර්මාණය කරගෙන තියෙනවා. දැන් අපි තවත් වස්තුවේ ඉඳලා එන පතන කිරණයක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ සඳහා සුදුසු ස්ථානයකට මෙන්න මේ විදිහට පතන කිරණයක් ඇඳ ගන්න. ඉන්පස්සේ අර කලින් වගේම එහිදීත් අභිලම්බයක් නිර්මාණය කරගන්න. අභිලම්බය නිර්මාණය කරගන්න කෝණමානය අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කොටු කොලේ නිසා. ඊට පස්සේ ඒකත් අර කලින් වගේම අභිලම්බය කියලා නම් කරනවා නම් වඩා සුදුසුයි. ඉන්පස්සේ කොටු ගණන් කරලා මේ රූපේ දැක්වෙන ආකාරයට අපි පරාවර්තන කිරණේ නිර්මාණය කරගන්න ඕනේ. මේ කොටු ගණන් කිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ පතන කෝණයත් පරාවර්තන කෝණයත් සමාන වෙන ආකාරයට ඇඳගන්න එක. ඔන්න එහෙනම් ඒ කිරණේත් පරාවර්තන කිරණයට හිස අපි මේ විදිහට යොදාගත්තා. හරි. දැන් කිරණ දෙක ඇඳලා ඉවරයි. මේ පරාවර්තන කිරණ දෙක තමයි අපේ ඇස වෙත එන්නේ. එහෙනම් පරාවර්තන කිරණ ඔස්සේ තමයි අපිට ප්‍රතිබිම්බය පෙනෙන්නේ. මේ පරාවර්තන කිරණ දෙක දික් කිරීමෙන් අපිට ප්‍රතිබිම්බය හොයාගන්න පුළුවන්. එහෙනම් මේ පරාවර්තන කිරණ දෙක දික් කරන්නේ දර්පණයෙන් පිටුපස නිසා අපි පරාවර්තන කිරණය දික් කරන්න භාවිත කරන්නේ කඩ ඉරි. මෙන්න මේ විදිහට පරාවර්තන කිරණ දෙක දර්පණයට පිටුපසින් කඩ ඉරි වලින් දික් කරන්න අපිට පුළුවන්. ඒ වගේම මෙන්න මේ පරාවර්තන කිරණ දෙක කඩ ඉරි වලින් දික් කරනකොට හම්බ වෙන ලක්ෂය තමයි ප්‍රතිබිම්බය පිහිටන්නේ. එතන අපි ලකුණු කරගෙන ප්‍රතිබිම්බය විදිහට සටහන් කරගන්නත් ඕනේ. දැන් ඔන්න ඕගොල්ලන්ට හම්බුණා ප්‍රතිබිම්බය පිහිටන තැන. එතන ලක්ෂයකින් සටහන් කරලා ඒක ප්‍රතිබිම්බය කියලා අපිට එතනින් ලියා ගන්න පුළුවන්.
දැන් එහෙනම් පැහැදිලි ඇති තල දර්පණයකින් පේන ප්‍රතිබිම්බයේ කිරණ සටහන අඳින ආකාරය. බලන්න දර්පණයේ ඉඳලා වස්තුවට තියෙන දුරයි දර්පණයේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන දුරයි සමානව ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් උත්සාහ කරලා බලන්න පුළුවන් නේද කිරණ සටහනක් මාර්ගයෙන් ප්‍රතිබිම්බය සොයා ගන්න හැටි? හරි. දැන් එහෙනම් අනිවාර්යයෙන්ම හැමෝම මේකට උත්සාහ කරන්න නම් ඕනේ. දැන් එහෙනම් අපිට කතා කරන්න තියෙන්නේ තල දර්පණයක් ඉදිරියේ තියෙන වස්තුවක් මගින් සෑදෙන ප්‍රතිබිම්බයක් සතුවන ලක්ෂණ ගැන. අපි බලමු මොනවාද මේ ලක්ෂණ කියලා. පළවෙනි ලක්ෂණය තමයි අතාත්විකයි කියන එක. අතාත්විකයි කියන්නේ මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ දර්පණයෙන් පිටුපස නිසා මේක සැබෑ ප්‍රතිබිම්බයක් නෙවෙයි. ඒ කියන්නේ තිරයකට ගන්න බෑ. ඊළඟ ලක්ෂණය තමයි මේ ප්‍රතිබිම්බේ සෑම විටම උඩුකුරුයි. තවත් ලක්ෂණයක් තමයි මේ ප්‍රතිබිම්බය වස්තුවේ ප්‍රමාණයට සමානයි. ඒ වගේම තමයි තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බය පිහිටන දුර. එහෙම නැත්නම් ප්‍රතිබිම්බ දුර වස්තු දුරට සමානයි. ඒ ගැන අපි කලින් ක්‍රියාකාරකමේදී දැක්කනේ. ලක්ෂීය වස්තුවක ප්‍රතිබිම්බේ නිර්මාණය කරද්දී දර්පණයේ ඉඳලා වස්තුවට තියෙන දුරයි දර්පණයේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන දුරයි සමානයි කියලා. හරි. ඊළඟ ලක්ෂණය තමයි මේ ප්‍රතිබිම්බ පාර්ශ්වික අපවර්තනයට ලක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කණ්ණාඩියක් ඉදිරියේ මූණ බලනකොට ප්‍රතිබිම්බයේ වම දකුණ මාරු වෙලා තමයි පේන්නේ. ඔගොල්ලෝ ඒක අනිවාර්යෙන්ම අද කරලා බලන්නකෝ. මූණ බලනකොට දකුණු අත උස්සනකොට ප්‍රතිබිම්බය උස්සන්නේ වම් අත. ඒකට තමයි අපි පාර්ශ්වික අපවර්තනය කියලා කියන්නේ. එහෙනම් මං හිතනවා ප්‍රතිබිම්බවල ලක්ෂණ මේ තල දර්පණයක් මගින් නිර්මාණය වන ප්‍රතිබිම්බවල ලක්ෂණ පහ ඕගොල්ලන්ට මතක තියාගන්න පහසු වෙයි කියලා. එහෙනම් දැන් අපි බලමු මේ තල දර්පණ භාවිත කරන අවස්ථා මොනවාද කියලා. නම් හැමෝම උදේ හවස ගිහිල්ලා මූණ බලන්න කණ්ණාඩිය පාවිච්චි කරනවනේ. ඒ වගේම තමන්ගේ රූපලාවන්‍ය කටයුතු සඳහා මේ තල දර්පණ භාවිතා කරනවා. ඒ වගේම තමයි වෙළඳ සැල්වල භාණ්ඩ වැඩිපුර තියෙනවයි කියලා පෙන්වන්න තල දර්පණ භාවිතා කරනවා. එහෙනම් ඔයාලා ගිහිල්ලා ඇතිනේ සුපර් මාකට් වලට. එතන තියෙන පළතුරු ප්‍රමාණය වැඩි කරලා පෙන්වන්න එතන තල දර්පණ සවි කරලා තියෙනවා. ඒ වගේම තමයි විද්‍යාගාර ක්‍රියාකාරකම් වලදී අර අපි කලින් කරා වගේ ක්‍රියාකාරකම් වලදී තල දර්පණ භාවිතා කරනවා. ඊට අමතරව බහු ප්‍රතිබිම්බ හදන්නත් තල දර්පණ භාවිතා කරනවා. ඒ වගේම ඇඳුම් තෝරන්න ඕගොල්ලෝ විවිධ විලාසිතාගාර වලට යනවනේ. එහිදී ඉදිරිපස වගේම පිටුපස පෙනුම නිරීක්ෂණය කරන්නත් තල දර්පණ සවි කරලා තියෙනවා. කොණ්ඩේ කපන්න සැලෝන් වලට ගියපුවාමත් කොණ්ඩේ පිටිපස්ස බලා ගන්න වගේම ඉස්සරහ බලා ගන්න ඕන තරම් තල දර්පණ භාවිතා කරලා තියෙනවා. ඊළඟට තල දර්පණ පාවිච්චි කරලා හදන උපකරණයක් තමයි බහුරූපේක්ෂය කියන්නේ. ඔයාලා පුංචි කාලේ මේ බහුරූපේක්ෂ හදලා විවිධ මල් පෙති ශාක පත්‍ර එහෙම දාලා රටා නිරීක්ෂණය කරන්න ඇතිනේ. ඊට අමතරව තල දර්පණ පාවිච්චි කරලා හදන තවත් උපකරණයක් තමයි පරීක්ෂකය කියන්නේ. මේ පරීක්ෂකය කියන්නේ නිරීක්ෂකයා ඉන්න ස්ථානයේ ඉඳලා ඉහළින් හරි පහළින් හරි තියෙන වස්තු නිරීක්ෂණය සඳහා යොදා ගන්න උපකරණයක්. ගොඩක් වෙලාවට බංකර හරි සබ්මරීන් වලදී හරි පිටත බලන්න මේ පරීක්ෂකය භාවිතා කරනවා. එහෙනම් ඒක හදලා තියෙන්නේ තල දර්පණ භාවිතා කළාම තමයි. එහෙනම් මේ ටික තමයි අපිට 9 ශ්‍රේණියේ ආලෝක පරාවර්තනයේදී කතා කරන්න තියෙන්නේ. තවදුරටත් මේ වගේ පාඩම් ඔබට අවශ්‍ය නම් subscribe කරන්න Scientific School YouTube channel එක. දිගටම එකතු වෙන්න, like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.